සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙස ඔබ වෙත sannivedanaya කරන උතුම් දේශනාව කලුතර බෝසමිඳුන් අභියස සිට මෙලෙසින් ඔබගේ හිතසුව පිණිස ගෙනෙන්නේ. අද දේශනාව පවත්වන්නට වැඩම කරන්නට යෙදුණු පූජනීය අගලකඩ සිරි සුමන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහතුනේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා වෛද්‍ය සම්පත් අමරසිංහ මහතා අභාවයට පත්වී තෙමසක් පිරීම නිමිත්තෙන් කොළඹ වෛද්‍ය පීඨයේ 88 89 කණ්ඩායම පවුලේ සදැහැති පිරිස. එසේනම් මෙතෙන් සිට මේ උතුම් ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතමාචානන්ද ආදීනව සංඥාති. වසනාන්ත පින්වත්නි, අද මේ පින්වත් පිරිස කලුතර නගරයේ ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ සමීපයේ මේ ඊ타ම දර්ශනීය ධර්ම මන්දිරයේ සිට තැන්පත් වී සූදානම් වෙන්නේ ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ උතුම් සම්බුදු වදනක් විග්‍රහ කරගෙන සාකච්ඡා කරගෙන එයින් නැගෙන ධර්ම අරුත ජීවන අරුතක් හැටියට අද දවසේ ඔබ සැමගේ භාවිතාවට ගන්නේ කෙසේද යන්න කල්පනා කිරීම. අද මේ පින්වත් පිරිස විශේෂයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය එහි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් රුවන් දොස්තර රුවන් පර්ඩිනැන්ඩෝ මැතිතුමන් අප වෙත ආරාධනා කර සිටියේ ඉතාම වැදගත් කෘතවේදී පින්කමකට සහභාගී වන ලෙස. ඒ කෘතවේදී පින්කම තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 88 89 කණ්ඩායමේ සමාජිකයෙකු වශයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා වෛද්‍යවරයෙකු ලෙස කලුතර මහරෝහලෙත්
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙහි සේවය කොට මීට 3 මාසයකට පෙරදී හදිස්සියේ අභාව ප්‍රාප්ත වුණු වෛද්‍ය සම්පත් අමරසිංහ මහත්මාණන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමේ උතුම් කෘතවේදීත්වය තමා මේ සියලු දෙනාම එකට එකතු වෙලා සිද්ධ කරන්නේ. කොළඹ වෛද්‍ය පීඨයේ 88-89 වෛද්‍ය කණ්ඩායම ඒ වගේම සම්පත් අමරසිංහ මහත්මයාගේ පවුලේ ඥාති පිරිස ඒ මැතිණිය ඇතුළු එමෙන්ම කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියලුම දෙනා අද මේ අවස්ථාවට සහභාගී වෙමින් මේ පින්කම සංවිධානය කොට තිබෙනවා. මේ පින්වතුන් පළමුවෙන්ම සිතට ගත යුතු කාරණාව තමයි අප මේ සිදු කරන පින්කම මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ඉතාම හොඳින් ප්‍රකට කරන්නා වූ අවස්ථාවක්. කෘතවේදීත්වයේ තරම් උතුම් බවක් මිනිස් ජීවිතයේ තවත් නැති තරම්. කෘතවේදීත්වය ඇති මිනිසයා හැම විටකම සමාජයේ ජීවත් වෙන්නේ සත්පුරුෂයෙකු විදියට. සත්පුරුෂයා තමයි අපි හැම වෙලාවෙම ආශ්‍රය නිශ්චය කරන්න අපේක්ෂා කරන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ කෘතවේදීත්වය කියන දේ තමයි ලෝකයට මුලින්ම ඉගන්වුවේ. ධර්ම දේශනා කරන්නට පෙර ආදර්ශයෙන් උගන්වා වදාළේ මේ උතුම් කෘතවේදී දහමයි. කවර අවස්ථාවකදීද බලන්න. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සස්සති ගත කරපු කාල පරිච්ඡේදය විමසල බලනකොට උන්වහන්සේගේ ඒ චර්යාව තුල එක සතියක් වෙන් කරගත්තා බෝසෙවණට කෘතෝපහාරය පළ කරන්න. තමන්ට මේ උතුම් සම්බුද්ධ ඥානය ලබන වෙලාවේ සෙවණ සලසපු උතුම් වෘක්ෂය ඒ ඇසතු වෘක්ෂය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ දෙස බලාගෙන සතියක් පුරාම තමන්ගේ කෘතගුණ දැක්වීම සිද්ධ කළ බව සඳහන් වෙනවා. ඒක තමයි ලෝකයට බුදු කෙනෙකුගේ චරිතයෙන් මතු කරපු පළමු වෙන ආදර්ශය. එපමණකින් අපේ බුදුහාමුදුරුවෝ නැවතුනේ නැහැ. බලන්න දහම් දෙසන්නට තෝරා ගන්න පිරිස රජෙක් හෙව්වේ නැහැ. මහ ධනවතෙක් සෙව්වේ නැහැ. සිටුවරේ කොහෙද ඉන්නේ කියලා බැලුවේ නැහැ. උන්වහන්සේ බැලුවේ කවුද මට මේ ඥානය ඇති කරගන්න යන්තමින් හරි උදව් කරපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? යන්තම් හරි දැනුමක් දීපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඒ කිසිවෙක් ඒ ලෝකේ නැහැයි කියලා වටාගත්තම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තෝරගන්නේ පස්වග තවුසෝ. ඇයි මේ තවුසෝ ටික හොයාගෙන යන්නේ? ඒ තවුසෝ ටික හොයාගෙන යන්නේ බරණැස ඉසිපතනෙට අවුරුදු 6ක් අර දුර්ගේශ්වරී කන්දේ ඒ දුෂ්කර ජීවිතය ගත කරනකොට ළඟින් හිටපු කණ්ඩායම, වතුර ටිකක් දීපු කණ්ඩායම, ඒ වගේම ගහකින් වැටුණු ගෙඩියක් කොළයක් ගෙනල්ලා ආහාර කරපු කණ්ඩායම. බලන්න බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නට සොයාගෙන ගියපු පිරිස බරණැස ඉසිපතනට ගිහිල්ලා පස්වග මහණුන්ට පළමු දහම් දෙසුම කෙරේ ඒකයි. ඒ විදියට බුදු සිරිත පුරාම ඊටාම හොඳින් ප්‍රකට කෙරෙන උතුම් ධර්මතාවයක් මේ කෘතවේදීත්වය.
ඒ දහම ඒ බුදු සිරිත අදහන බුදුනුවාට කිසි දවසක අතීතය අමතක කරන්න බෑ. කිසි දවසක මුල අමතක කරන්න බෑ. කිසි දවසක තමන්ගේ ඒ තමන් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු අමතක කරන්න බෑ. ඒක තමයි බෞද්ධ සමාජයේ මෙවැනි ධර්මතා තාම උතුම් විදියට සිද්ධ කරන්නේ ඒ බුද්ධ ආදර්ශය අපි හොඳින් ඉගෙනගෙන තියෙන නිසා. එබැවින් මේ මොහොතේ ඔබ සියලු දෙනා එකතු වී සිදු කරන්නේ බොහොම ආදරෙන් ඔබ සමග ජීවත් වෙච්ච, එකට අධ්‍යාපනය හදාරපු, එකට සේවය කරපු, ඉගෙනගත්ත, විවිධාකාරයෙන් කල්පනා කරලා බැලුවාම සම්පත් අමරසිංහ මහත්මයා ඔබට බොහෝම හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඇති. මේ ආදරණීය බිරිඳට ඊටාම ආදරණීය ස්වාමි පුත්‍රයෙක් වෙන්නට ඇති. යාළුවන්ට හිතවතුන්ට බොහොම සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඇති. ඒ නිසා ඒ මතකය, ඒ සෙනෙහබර අතීතය කවදාවත් සිතින් ගලවා ඉවත් කළ නොහැකි නිසා අද මේ වගේ උතුම් පින්කමක් මේ ඓතිහාසික බෝධිද්‍රමයාණන් වහන්සේ සමීපේ ඔබ සංවිධානය කළා තිබෙනවා. ඒ නිසා මේ පැමිණි සියලු දෙනාම මේ මොහොතේ ප්‍රකට කරන්නේ ඊටාම වැදගත් ඒ උතුම් බුද්ධ ආදර්ශයේ බව සිහියේ රඳවා ගනිමින් මේ දහම් දෙසුමට හොඳින් සවන් දී එතුමානන්ට පුණ්‍යානුමෝදනා කළ යුතු වෙනවා. එතුමා අවුරුදු 49ක ජීවිත කාලයක් ගත කරලා විශිෂ්ට වෛද්‍යවරයෙකු ලෙස ජීවත් වෙලා, හොඳ ආදරණීය ස්වාමි පුරුෂයෙකු ලෙස ජීවත් වෙලා, හදිසියේ රෝගාතුර වෙලා අභාව ප්‍රාප්ත වූ බව තමයි දැනගත්තේ. සම්පත් අමරසිංහ මහත්මයාට උරුම වූ මේ ස්වභාවය ලෝකේ හිමි වූ එකම එක්කෙනා ඔහු නෙවෙයි. මෙය පොදු ධම්මක් හැටියට අපි තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඉපදීම, ජීවිතයක් පවත්වා ගැනීම, ඒ ජීවිතයේ අරමුණු කරා ලංවීම, ලෙඩ දුක් ජීවිතයට පැමිණීම, අවසානයේ කවර හේතුවකින් හෝ දිවි පෙවෙත අවසන් කරගන්නට සිදුවීම මේ ලෝකයේ සෑම මනුෂ්‍යයන්ටම අදාළ ධර්මතාවයක්. මෙතන වේදනාවක් තියෙනවා නම් තිබෙන්නේ අල්පායුෂ්කව තමන්ගේ ජීවිතය අවසන් කරගත්ත නිසා. තව දශක 3ක් 4ක් ජීවත් වෙන්න හිටපු කෙනෙක් අඩු වයසින් අභාවයට ගිය නිසා ඇතිවෙච්ච ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් තමයි ඔබ හැම දිනාටම මේ ඇති වී තිබෙන්නේ. මේ කාරණාව පිළිබඳව ධර්මානුකූලව වටහා ගැනීම තමයි බුද්ධිමතුන් වශයෙන් ඔබ හැම දිනාටම අද දවසේ පැවරී තිබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටින සමයේ එක හාමුදුරු කෙනෙක් හිටියා. නම කියූ පමණින් මේ සියලු දෙනාම දන්න. ඒ හාමුදුරුව තමා ගිරිමානන්ද හාමුදුරුවෝ. හැමෝම අසා තිබෙනවා. බුද්ධ කාලේ දෙව්රම් වෙහෙරේ හිටිය ගිරිමානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ භාවනානුයෝගියෙක්, යෝගාවචර භික්ෂුවක්. උන්වහන්සේ දවසක් ගිච්ඡකූට පර්වත ප්‍රාන්තයේ, අදත් ගිජ්ජකූට පර්වතයට ළඟට යන කෙනෙකුට එතන හරි රළුයි, හරි කර්කශයි, කටුකයි යෝධ ගල් පර්වත වලින් පිරිච්ච හරිම රළු බිමක්.
ගිරිමානන්ද හාමුදුරුවෝ මෙන්න මේ භූමියේ එක් දවසක සක්මන් භාවනාව සඳහා පිවිසෙනවා. සක්මන් භාවනාවට මේ භූමිය තෝරා ගන්නවා. උන්වහන්සේ ඒ භූමියට ගිහිල්ලා එහි බොහෝ වේලාවක් ගස් අතරේ සක්මන් කරන විට ඒ ගස් අතරේ තිබුණු යම්කිසි විස සහිත මල් ඇති වෘක්ෂ වලින් සුළඟට එකතු වෙච්ච මල් රොන් අර භාවනාවේදී සක්මන් භාවනාවේදී මේ වායු ගෝලය ආශ්වාස ප්‍රශ්වාස කරන විට උන්වහන්සේට ඒ වාතයත් එක්ක තමන්ගේ සිරුරට ඇතුළු වෙනවා. අද දවසේ හැටියෙන් නම් විස බීජයක් උන්වහන්සේගේ සිරුරට ඇතුළු වෙනවා. උන්වහන්සේ මේ ශරීරගත වෙච්ච ඒ විස මල් නිසා විස මල් රොන් නිසා ජොර රෝගයකින් පෙළෙනවා. ජොර රෝගය කියලා බණ පොතේ කියන්නේ උණයි. අද දවසේ නම් උණ රෝගය. උණ රෝගයක් උන්වහන්සේට වැළඳෙනවා. උන්වහන්සේ මේ උණ රෝගය වැළඳිලා අර දෙව්රම් වෙහෙරේ කුටියක තනි වෙනවා. උන්වහන්සේගේ රෝගය උත්සන්න වෙනවා. උන්වහන්සේගේ උණ රෝගය උත්සන්න වීම නිසා උන්වහන්සේට ආහාර පාන දානමාන සියල්ලම ප්‍රතික්ෂේප වෙනවා. ඒ කිසිවක් තමන්ට ලබා ගන්නට නොහැකි තරම් උණ රෝගය ප්‍රබල වෙනවා. ඒ වෙලාවේ ඒ ආහාර පැන් නොලැබීම නිසා උන්වහන්සේගේ අතපය දුබල වෙනවා. අවසංග වෙනවා. අක්‍රීය වෙනවා. එහෙම වුණාම අවසානයේ මොකද වෙන්නේ? ගිරිමානන්ද හාමුදුරුවෝ දෙස බලන්නේ ආනන්ද හාමුදුරුවෝ විතරයි. ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරන්ට වෙච්ච දේ ආරංචි වෙලා උන්වහන්සේගේ කුටියට යනවා. උන්වහන්සේගේ කුටියට ගිහිල්ලා උන්වහන්සේ දෙස බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ බලන්න අපේ ගිරිමානන්ද හාමුදුරුවන්ට වෙච්ච දේ. උන්වහන්සේ පාරිසරිකව ඇති වූ රෝගයකින් බරපතල ලෙස ගිලන් වෙලා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ ගිලන් බව බලවත් වෙලා හරිම දුක්බර වෙලා උන්වහන්සේගේ රෝගය උත්සන්න වෙලා බුදුරජාණන් වහන්සේ අපට බැරිද උන්වහන්සේ සුවපත් කරන්නට කවරක් හෝ කරන්න. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බුද්ධිමතුනි බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාරනවා ආනන්දය මා ඔබට කාරණා 10ක් කියලා දෙනවා. මේ කාරණා 10 හොඳින් ධාරණය කරගන්න. එසේ ධාරණය කොටගෙන ඔබ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ කුටියට යන්න. උන්වහන්සේ ළඟ ඉඳගෙන අප්‍රමාණ වාරයක් මේ කාරණා 10 අග සිට මුලටයි මුල සිට අගටයි මැද සිට අගටයි මැද සිට මුලටයි ඒ අනාදී වශයෙන් බොහෝ වේලාවක් සජ්ජායනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ නියමය අරගෙන ආනන්ද හාමුදුරුවෝ අප්‍රමාණ වැඩ තියෙද්දි බුද්ධෝපස්ථායක ධර්ම භාණ්ඩාගාරික හැම දවසකම කොසල් රජමැදුරේ දහම් දේශක මේ ඔක්කොම වැඩ කරද්දිත්
ගිරිමානන්ද හාමුදුරුවන්ගේ කුටියට දවසට 3-4 වතාවක් වඩිනවා. වැඩම කරලා උන්වහන්සේ ළඟ ඉඳගෙන පැන් බඳුනක් අතේ තියාගෙන උන්වහන්සේට මේ බුද්ධ වචන ටික හොඳින් සජ්ජායනා කරනවා. කිහිප වරක් අප්‍රමාණ වාරයක් සජ්ජායනා කරනවා. එහෙම සජ්ජායනා කරන ගමන් තම අතේ තියෙන පැන් බඳුනෙන් පැන් ටිකක් උන්වහන්සේගේ මුවේ තබනවා. උන්වහන්සේට මේ පැන් තම සිරුරට ටිකින් ටික වැටෙනකොට අර අවසඟ වෙච්ච දෑත්වලට ටිකක් සවිය එනවා. අක්‍රිය වෙච්ච දෑත්වලට ටිකක් සවිය එනවා. සිරුරට බලයක් එනවා. වියලුණු බව නැති වෙනවා. උන්වහන්සේ පැන් ඉල්ලා සිටිනවා. නැවත නැවත පිපාසය සංසිඳුවා ගන්නවා. ආහාර අරුචිය නැති වෙලා යනවා. උන්වහන්සේ ආහාර වළඳනවා. දානය වළඳන්න පටන් ගන්නවා. උන්වහන්සේ දැන් යහනින් නැගිටින්න හයිය ගන්නවා. ශක්තිය ලබනවා. උන්වහන්සේ යහනින් නැගිටලා හෙමින් එහා මෙහා සක්මන් කරන්න පටන් ගන්නවා. උන්වහන්සේට ටික දවසකින් මුළුමනින්ම උන්වහන්සේ සුවපත් භාවය ලබනවා. දැන් ආනන්ද හාමුදුරුවන්ට හරි සතුටුයි. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට මේ බව කියා සිටිනවා. බුදු පියාණන් වහන්සේ යහනට පමණක් සීමා වෙලා හිටපු ගිරිමානන්ද හාමුදුරුව දැන් සුවපත් වී හොඳින් සක්මන් කරනවා කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා, ආනන්දය, එහෙනම් ගිරිමානන්ද සුවපත් කරගත්ත මේ වචන ටික අපි නම් කරමු දස සංඥා හෙවත් ගිරිමානන්ද සූත්‍රය. දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රය ඒ දස සංඥා ටික අරගෙන බැලුවහම පින්වත්නි, බුද්ධිමතුනි, වෛද්‍යවරුනි, ඒ කාරණා 10 ඕනෑම රෝගාතුර වෙච්ච කෙනෙකුට පාරිසරිකව සුවපත් බව ඇති කර ගන්නට හේතු වෙන ආකාරයෙන් තමයි බුදුහාමුදුරුවෝ ගොඩ නැගුවේ. මේ ගිරිමානන්ද සූත්‍රයේ එන එක වචනයක් විතරක් මම මාතෘකා කළා. ඒ කියන්නේ දස සංඥාවල එන එක සංඥාවක්. කතමා චානන්ද ආදීනව සංඥා. මොකද්ද ආනන්දය ආදීනව සංඥා කියලා කියන්නේ? ඔන්න බලන්න පින්වත්නි, වෛද්‍යවරුනි, බුදු පියාණන් වහන්සේ ආදීනව සංඥා කියන එක විවරණය කරපු පිළිවෙල. ආදීනව සංඥා කාරණා දෙකකින් තථාගතයන් වහන්සේ පහදනවා. පළවෙනි කාරණාව තමා මේ ගිරිමානන්ද සූත්‍රය අදත් අපට කියවන්න පුළුවන්. ආදීනව සංඥා විස්තර කරන්නේ මිනිස්සෙකුට වැළඳිය හැකි රෝගාබාධ ලයිස්තුවක් බුදුහාමුදුරුවෝ එකට එකතු කරමින්. ඒ රෝගාබාධ ලයිස්තුව තමයි කිහිපයක් අරගෙන බැලුවොත් චක්කු රෝගෝ, ගාහන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්හ රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ. ඔය විදියට මේ ශරීරයේ පුරාම එක් ඉන්ද්‍රයන් මුල් කොටගෙන මිනිසා රෝගාතුර විය හැකිය කියලා බුදුහාමුදුරුවෝ විවරණය කරනවා. චක්කු රෝගෝ ඇස
මුල් කොටගෙන රෝගාතුර විය හැකියි. ගාහන රෝගෝ නාසය මුල් කොටගෙනත් රෝග හටගත හැකියි. ගිරිමානන්ද හාමුදුරුවන්ට ලෙඩ වුණේ ගාහන රෝගෝ මේ නාසය මුල් කොටගෙන හටගත් රෝගයක්. ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිසා. ජීවහා දිව මුල් කොටගෙන ගන්න ආහාරයක් මූලික කොටගෙන ලෙඩ ඇතිවිය හැකියි. ඔය විදියට මේ සිරුර පුරාම මුළු ශරීරයම රෝගයට ආකාරයක් කියලා පෙන්වලා දෙනවා. මට හිතෙන්නේ වෛද්‍යවරුනි පරීක්ෂා කර බලන්න ඔය ගිරිමානන්ද සූත්‍රයේ රෝග ලයිස්තුව අරගෙන බැලුවොත් වෛද්‍ය විද්‍යාව තුල ඔයින් එහා යන්න පුළුවන් දෙයක් තවදුරටත් ඉතුරු වෙලා තියෙනවද කියලා. නූතන වෛද්‍ය විද්‍යාව තුලින් සොයාගෙන තිබෙන සියලු දේ ඔය ලයිස්තුව ඇතුලේ අපට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආදීනව සංඥාවේ පළවෙනි කොටසෙන් මනුෂ්‍යයාට වැළඳිය හැකි ලෙඩ ටික විස්තර කරනවා. ඊළඟට පින්වත්නි, එහි දෙවන කොටසින් බුදුරජාණන් වහන්සේ ඒ ලෙඩ දුක් ඇතිවිය හැකි හේතු 8ක් පෙන්නනවා. හේතු කාරණා 8ක්. මේ තමයි බුදුදහමේ බෞද්ධ වෛද්‍ය විද්‍යාව. බෞද්ධ වෛද්‍ය විද්‍යාව. අද දවසේ මුළු ජාතියම ලෙඩ වෙලා. ඉතිහාසයේ කවරදාවත් නැති තරම්. ඒ ජාතියක් අද ලෙඩවීමට හේතු වෙච්ච කරුණු කාරණා සොයාගෙන යනකොට ඔබ වෛද්‍ය විද්‍යාවෙන් සොයාගත්ත කරුණු කාරණා කොයිතරම් මේ බෞද්ධ වෛද්‍ය විද්‍යාව ඇතුලේ සාකච්ඡා කර තිබෙනවාද කියන එක කල්පනා කර බලන්න. මොනවාද බුදුරජාණන් වහන්සේ සඳහන් කළ හේතු කාරණා? සෙම්ම සමුත්ථානා ආබාධා, වාත සමුත්ථානා ආබාධා, පිත්ත සමුත්ථානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්ඛමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා. ඔන්න ඔය කාරණා 8 තමයි ලෝක ඉතිහාසය පුරාම මිනිස්සෙක් ලෙඩ කරන්නට හේතු වෙන ප්‍රධාන කාරණා. අද දවසේ අප බොහොම කරුණාවෙන් සිහිගන්වන සත්පුරුෂ භාවයෙන් සිහිපත් කරන සම්පත් අමරසිංහ වෛද්‍යවරයා මිය පරලෝ සපත්තුනේ අකාලේ කවර හේතු කාරණාවකින්ද යන්න මේ සාකච්ඡාව තුළ විග්‍රහ කරගන්න පුළුවන් කියලයි මට නම් සිතෙන්නේ. පළවෙනි එක සෙම්ම සමුත්ථානා ආබාධා. සෙම මූලික කරගෙන මිනිස්යන් ලෙඩ කරයි කියලා තථාගතයන් වහන්සේ වදාලා. සෙම් ධාතුවක් හැටියට පෙන්වුවා. සෙම් ධාතුව කුපිත කරගන්නේ නැතුව සමනය වන ලෙසින් තම පැවැත්ම ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට ඉගැන්වුවා. ඒ නිසා සෙම අපේ ශරීරයේ පැවැත්මට හේතු වෙන ධාතුවක් හැටියට පෙන්වමින් ඒවා කුපිත කරගන්නේ නැතුව සමනය වන ආකාරයෙන් අපේ ඇවතුම් පැවතුම් සකසා ගන්න කියලා කිව්වා. අපේ පැරැන්නෝ අතිශයින්ම මේවට ගරු කළා. මේ වචනය කියනකොට මං හැමදාම කියන එක දෙයක් තියෙනවා. මා කුඩා කාලේ පාසලට ගිහිල්ලා හවස් වරුවේ ටිකක් සෙල්ලම් කරලා දහඩිය දාලා මගේ ශාරීරික උෂ්ණත්වය ඉහළට නැගපු වෙලාවක
මම දුවලා ගෙදර ආවහම මගේ අම්මා මට කවදාවත් නාන්න දුන්නේ නැහැ. එදා මම අම්මත් එක්ක රණ්ඩු වුණා. ඒත් මම අද තේරුම් අරන් තියෙනවා මේ ධර්මයෙන් අම්මා වෛද්‍යවරියක් නොවුනත් අම්මට තිබුණා පාරිහාරික ඥානය කියලා දෙයක් සමාජයෙන් ලබාගත්. ඒ පාරිහාරික ඥානය තුල මගේ මව දැනගෙන සිටියා පුතාගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගියපු වෙලාවක එකපාරටම වතුරට බස්සනවා කියලා කියන්නේ ගොඩට එනකොට සෙම ලෙඩෙක් වෙලා එනවාය කියලා අම්මා දැනගෙන හිටියා. අපේ පැරණි මව්වරුන්ට මේ පාරිහාරික ඥානය තිබුණා. ඔවුන්ගේ ඥානය භාවිතයට අරගෙන අපේ රටේ දරු පරපුර හැදුවා සෙම නිසා හටගන්න ලෙඩ වලින් තොරව. කොයි වෙලාවකවත් ශාරීරික උෂ්ණත්වය ඉහළ ගියපු වෙලාවක කූල් එකක් බොන්න දුන්නේ නැහැ පැරණි සමාජෙ. අද අපි අන්න ඒ සංස්කෘතියට හුරු වෙලා ජාතියම ලෙඩ කරලා තියෙනවා නොවේද කියලා කල්පනා කර බලන්න. වාත සමුත්ථාන ආබාධා අපේ ශරීරයේ පැවැත්ම ඇති කරන මේ අපි ආශ්වාස ප්‍රශ්වාස කරන්නා වූ වාතයම අපි විටක ආතුරයන් බවට පත් කරනවා. අපි විටක රෝගීන් බවට පත් කළා බරපතල ආබාධ සහිත වූවන් බවට පත් කරනවා. පැරණි සමාජයේ අපේ හිටිය වැඩිහිටියෝ මව්පියවරු මේ කාරණාව වටහාගෙන හිටියා. මං හිතන්නේ අද අපි හුඟක් වෙලාවට ඒ දේවල් වලින් බැහැර වෙච්ච නිසා දරු પરම්පරාවත් තරුණ પરම්පරාවත් වැඩිහිටියොත් මේ සියල්ලෝම විවිධාකාර වාත රෝග වලින් පෙළෙන්න බවට පත් වෙලා ඔවුන්ගේ කාය මහිමය දුබල වෙලා පෞරුෂය හීන වෙලා හරියට කෙලින් නැගිටලා ඉන්න බැරි හරියට වාඩි වෙලා ඉන්න බැරි ඒ තරමටම සිරුර දුබල වෙලා පැරන්නෝ උදේ පාන්දර නැගිට ගමන් අපේ සංස්කෘතිය ඇතුලේ හිස් බඩට දියබත් ටිකක් කන්න දුන්නා. දියබත් ටික හදාගත්තා කලින් දවසේ රාත්‍රියේ උයාගත්ත බත්වල ඉතුරු කොටසින් ඒ කොටසට පොල් කිරි දාලා අමු මිරිස් කපලා දාලා සුදු ලුණු දාලා ගම් මිරිස් දාලා ඒක හදලා ලස්සනට සකස් කරලා හැම දරුවෙකුගේම කුසට දියබත් ටිකක් දුන්නා මීට අවුරුදු 50කට එහා සමාජේ. ඒ දියබත් ටික අනුභව කරලා තමයි අනිත් ආහාර පාන ගන්න. එතකොට බලන්න ආම වාතය ශරීරය තුල හැදෙන්නේ නැහැ, ගොඩ නැගුණේ නැහැ. මං හිතන්නේ හොඳ ශක්ති සම්පන්න නිරෝගිමත් දරු පරපුරක් ඒ ඔස්සේ නිර්මාණය වුණා කියලා. පිත්ත සමුත්ථාන ආබාධා පිත ලෙඩ කරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිකාර ක්‍රම තියෙන්නේ බේසජ්ජ කන්දකේ විනය පිටකේ බේසජ්ජ කන්දකේ සහ වත්තක් කන්දකේ. වත්තක් කන්දකේ ලෙඩ හැදෙන්නට පෙර අනුගමනය කළ යුතු යම් යම් නිර්දේශ බුදුහාමුදුරුව අපට කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ව්‍යායාමයේ අනිවාර්ය අංගයක් හැටියට අනුමත කළා තියෙනවා. හැම ආරාමයකම සක්මන් මළුවක් හදාගන්න කියලා තියෙනවා. ඒ සක්මන යෝගාවචර භික්ෂුවට පවා අවශ්‍ය බව තමයි එයින් බුදුහාමුදුරුව අවධාරණය කළේ. ඒ වගේ දේවල් වලින් පිත නසන බව බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ වගේම යෝගාවචර භික්ෂූන්ට උදේ පාන්දර හිස් කුසට ලුණු කැඳ දෙන්න කියලා කිව්වා. ඒ ලුණු කැඳ පානය කළාම ආනිසංස 10ක් ලැබෙනවා කිව්වා. පිත නසනවා කිව්වා. ඊළඟට කුසගිනි වඩනවා කිව්වා. දිගාසිරි ලැබෙනවා කිව්වා. ශරීර පැහැය ඇති කරනවා කිව්වා. ඒ වගේ ආනිසංස රාශියක් පෙන්වුවා. ඒ දේවල් පැරණි සමාජවල අනුගමනය කළා.
ඒ නිසා නිරෝගී ජාතියක් අපට ඉතිහාසෙ තිබුණා. අද අපිට ඒ වටපිටාව ඒ පරිසරය නැති වෙලා ගිහිල්ලා තිබෙනවා. සන්නිපාතිකා ආබාධා. සන්නිපාතිකා ආබාධා කියලා බණ පොත විස්තර කරන්නේ වාපිත්සෙම් තුන්දස් එක්වරම ශරීරය තුල කිපීම නිසා කෙනෙකුට ඇතිවිය හැකි බරපතල උණ රෝගයක් හැටියට තමයි බණ පොතේ මේක විස්තර කරන්නේ. අද මං හිතන්නේ විවිධ නම් වලින් එන උණ රෝගයන් මෙහි ප්‍රතිඵලයක් නොවේදයි පරීක්ෂා කර බැලීම අද යුගයේ වෛද්‍ය පරපුරේ වගකීමක් හැටියට මම දකිනවා. එක එක නම් දාගෙන උණ රෝගයන්ට මුලාවටපත් වෙනවට වඩා මේ කියන දේවල් තව ටිකක් විස්තරාත්මකව විග්‍රහ කොට බලන්න පුළුවන් නම් අපිට මං හිතනවා මීට වඩා සුවපත් ජාතියක් ගොඩනගා ගන්නට මඟ පෙන්වා ගන්නට බැරි කමක් නැහැ. ඊළඟට පස්වෙනි එක උතුපරිණාමජා ආබාධා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඍතු වෙනස් වීමත් මිනිස්සු ලෙඩ කරන්න හේතු වෙනවා කියලා. අධික ශීතල කාලවලට සුදුසු විදියට ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්න කියලා නිර්දේශ කළා තියෙනවා. අධික උෂ්ණ කාලයට ජලය පානය කළ යුතු පිළිවෙල බුදුහාමුදුරුවෝ අපට කියලා දීලා තියෙනවා. ඒ දේවල් වලින් මේ උෂ්ණ ශීත ඉහළ යාම නිසා ඇතිවිය හැකි ශාරීරික ආබාධතා නැති කරගෙන සුවපත් දිවියක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට නිර්දේශ ලබා දීලා තියෙනවා. හයවෙනි එක විසම පරිහාරජා ආබාධා. මිනිසයා යම්කිසි දවසක තමන්ගේ ඇවතුම් පැවතුම් විෂම භාවයට පත් කරගත්තොත් අනිවාර්යෙන්ම රෝගාතුර වෙනවාමයි ලෙඩ වෙනවාමයි. අද මුළු ජාතියම ලෙඩ වෙලා තියෙන්නේ තමන්ගේ ඇවතුම් පැවතුම් සෝබා දහමට එකඟ නොවන ලෙසින් අපි පවත්වාගෙන යන්නට කල්පනා කරන නිසා. වනසතුන් දිහා බැලුවොත් වනසතුන් මීට වසර දහසකට පෙර 2000කට පෙර ඔවුන්ගේ පැවතුණු ඇවතුම් පැවතුම් එලෙසම අදත් එලෙසම පවත්වාගෙන යනවා. ඔවුන්ගේ චර්යාවන් ඔවුන් වෙනස් කරගෙන නැහැ. ඒ නිසාම ඔවුන් බරපතල ලෙස ලෙඩ වෙලත් නැහැ. ඔවුන්ගේ ජීවිත කාලය ගතකොට ස්වාභාවිකව මරණයටපත් වෙනවා. මිනිසයා සම්පූර්ණයෙන්ම ඇවතුම් පැවතුම් වෙනස් කරගත්තා. අපේ ස්වාභාවික ජීවිතය අපි වෙනස් කළා. අපේ සෝබා දහමත් එක්ක තිබුණු සම්බන්ධතා අපි අයින් කළා. කෘත්‍රිම ජීවිතවලට හුරු පුරුදු වුණා. ස්වභාවික ආහාර පාන ගත්ත අපි කෘත්‍රිම ආහාර පාන වලට යොමු වුණා. ස්වභාවික ව්‍යායාමයේ වෙනුවට කෘත්‍රිම ව්‍යායාම ජීවිතවලට ලං කළා. හැම පැත්තකින් අරගෙන බැලුවොත් අපේ සියලුම ඇවතුම් පැවතුම් අපි වෙනස් කරගෙන තියෙනවා. මේ වෙනස අප නොදැනීම ජාතියක් හැටියට බිලිඳාගේ සිට මහල්ලා දක්වාම ආතුරයන් බවට පත් කරන්නට හේතු වෙලා නැද්දයි කල්පනා කර බලන්න. හත්වෙනි එක ඕපක්ඛමිකා ආබාධා. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර මිනිස්සු ලෙඩ වෙනවා මම මේ ක්‍රියාව නිසා මේ ලෙඩේ හැදෙනවාමයි කියලා දැනත් තමන්ම රෝගාතුර බව ඉල්ලා සිටීම අත්පත් කර ගැනීම. නිදර්ශනයක් වශයෙන් මත්පැන් ලෝලියෙක් මදු විතට ලොල්ලූ කෙනෙක් එහි ආදීනවය හොඳින් දැනත් පෙනිපෙනිත් ඒ තුල ජීවත් වෙන්නේ තමන් ලෙඩ වෙනවායි කියලා දැන. දුම් වැටියත් එහෙමයි. සල්ලාලකමත් එහෙමයි. එහි විපාකයන් දැනමයි ඒ චර්යාවන්නේ ඔවුන් නිරත වෙන්නේ. එසේ රෝගාතුර වීම
ඕපක්ඛමිකා ආබාධා කියලා දැක්වා. අටවෙනි කාරණාව බුද්ධිමතුනි වැදගත්ම දේ වෛද්‍ය විද්‍යාවට හොයන්න බැරි දේ. වෛද්‍ය විද්‍යාවෙන් සුවපත් කරන්න බැරි දේ. අනිවාර්යෙන්ම විඳින්නම වන දේ. ඒ තමා කම්ම විපාකජා ආබාධා. එහෙම නැහැ කියලා ඔප්පු කරන්න බෑ. අපිට ජීවිතයට අදාළ වෙන පසුබිමක් තියෙනවා. නොවැසුණු පසුබිමක් තියෙනවා. දැසට නොපෙනෙන පසුබිමක් තියෙනවා. ඒ පසුබිමට අපි බුදුහාමුදුරෝ දීපු නම කර්මයයි. අපේ පසුපසින් එන කර්මයයි. මේ ලෝකයේ පවතින නියාම ධර්ම පහකින් ඒ පහෙන් එකක් කම්ම නියාම. ඒක නියමයක්. ඒක අපිට විඳින්න වෙනවාමයි. ඒ නිසා වෛද්‍ය විද්‍යාවෙන් සුවපත් කළ නොහැකි එහි ආදීනව තමන්ම විඳ ජීවිතය අවසන් කරගන්නේ කම්ම විපාකජා ආබාධා කර්ම විපාකයෙන් ඇතිවන ලෙඩ දුක් නිසාමයි. එතකොට අපි දන්නේ නැහැ අපි පෙර ජීවිතේ කොයි වගේ තැනක හිටියද? කොයි වගේ ජීවිතයක් ගත කළාද? කොයි වගේ අකුසල ධර්ම කළාද? පාප ධර්ම කළාද? ඒවා මේ භවයේ අපි කොයි තරම් විශිෂ්ටයන් හැටියට ජීවත් වෙන්න හැදුවත් හඹාගෙන එනවනම් ඒක කාලසටහනට අනුව ලැබෙන්න තියෙනවා නම් ඒක තමන්ගේ ජීවිතවලට එකතු වෙලා එය මරණයට හේතුවක් බවට පත් වෙයි. මේකට ඊටාම ලස්සන දේ මේ පින්වත් හැම දෙනාම හොඳ ආකාරවම දන්නවා. පූති ගත්තතිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ දෙවුරම් වෙහෙරේ එක කුටියක හිටියා. උන්වහන්සේගේ ශරීරයේ හටගත්ත පුංචි බිබිලි ඒවා ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්ම රත්නාවලියේදී වර්ණනා කරන්නේ විස්තර කරන්නේ බෙලිගෙඩි තරම් ලොකු නාය කියලා. සරව ගෙඩි ශරීරයේ පුරා මිනිස්සෙකුගේ මේ සරව ගෙඩිවල තිබුණු පිළිකුල් බව කොයිතරම්ද කියනවා නම් ගෝලයකට ළඟ ඉන්න බැරි වුණා. දායකයෙකුට කුටියට එන්න බැරි වුණා. ඥාතියෙකුට ලං වෙන්න බැරි වුණා. උන්වහන්සේගේ සිරුරම අර සරව වලින් පිරී තිබුණු බව බුදුහාමුදුරෝ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ කරුණාවට විතරයි උන්වහන්සේ හසු වුණේ. උන්වහන්සේ ගිහිල්ලා යහන එළියට අරගෙන වතුර උණු කරලා උන්වහන්සේගේ සරව ගෙඩි සියල්ල සෝදලා සිවුර සෝදලා උන්වහන්සේ සුවපත් කරනවා. සුවපත් කරලා ඉවර වෙලා ඊට පස්සේ උන්වහන්සේට දේශනා කරනවා ගාථාවක්. අචිරං වතයන් කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං කිය. අචිරං වතයන් කායෝ මේ කයට චිර කාලයක් පවතින්නම බෑ. කොච්චර මහන්සි ගත්තත් පවතින්නේ නෑ. පඨවින් අදිසෙස්සති පොළවට පස් වෙනවාමයි. චුද්ධෝ අපේත විඥානෝ මේ සිත සිරුරෙන් බැහැරට ගිය කල්හි ඒ සිරුර නිරත්තංව කලින් ගරන් දිරාගිය දරකබැල්ලක් හාම සමානයි. මේ දහම ඇසූ තිස්ස හාමුදුරුවෝ රහත් වුණා, පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ආදාහනය කළා. ගෝල බාලයෝ ටික ඇහුවා තිස්ස හාමුදුරුවෝ දැන් කොහෙද ඉපදුනේ කියලා. බුදුහාමුදුරුවෝ වදාලා උන්වහන්සේ කිසි තැනක ඉපදිලා නැහැ, නිවනින් සසර අවසන් කරගෙන. හාමුදුරුවන්ට පුදුමයි. ඇහුවා මේ තරම් සරව ගොඩක හිටපු කෙනෙක් ඇයි එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා ඈත භවයක කුරුළු වැද්දෙක් වෙලා කුරුල්ලෝ අල්ලලා මල්ලක දාගෙන අඬු කඩලා පිහාටු කඩලා උන්ට කරපු හානිය අන්තිමට රහත් වෙන්නට විපාක තිබුණු භවයේ රහත් වෙන්නට පින් තිබුණු ඒ භවයේදීත් උන්වහන්සේට විපාක දුන්නා.
හැබැයි එක දවසක් කන්න ගත්ත මස් රසයක් පිණ්ඩපාතේ ආපු රහතන් වහන්සේ කෙනෙකුට පිළිගන්වලා මටත් මේ වගේ නිවුණු කෙනෙක් වෙන්න ලැබෙනවා නම් හොඳයි කියලා කරපු ප්‍රාර්ථනාව නිසා ඒක මේ අවස්ථාවේ ආදීනව වශයෙන් විපාක දීලා උන්වහන්සේට රහත් බව ලැබුණා. මේ කතාව පෙන්වා දෙන්නේ පින්වත්නි කම්ම විපාකජා ආබාධා කර්ම විපාකයෙන් අපි ලෙඩ වෙනවා කියන එකයි. කාලය නිමා වුණා. මේ මොහොතේ මේ දේශනාව පුරාම මම උත්සාහ ගත්තේ අපේ ජාතික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සම්බන්ධ වී මේ එහි සමාජික සමාජිකාවෝ එකතු වෙලා කරපු මේ දහම් දෙසුමේදී විශේෂයෙන් අවුරුදු 49ක් විඳලා රෝගාතුර වෙලා හදිසියේ දිවියෙන් සමුගත්ත වෛද්‍ය සම්පත් අමරසිංහ මහත්මයා වෙනුවෙන් කරපු දෙසුමේදී බෞද්ධ වෛද්‍ය විද්‍යාව කියලා එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා වෛද්‍යවරයෙක් වගේ අපට දේශනා කරපු කාරණාවක් මෙලෙස පහදා. ඉතින් මේ තුල ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥා යන පැහැදිලිව අවබෝධ කර ගැනීමෙන් ජනිත කරගත්ත පුණ්‍ය බලය තෙමසකට පෙර විය වූ වෛද්‍ය සම්පත් අමරසිංහ මහත්මයාට හිමි වේවා. එතුමෝ මේ පින් අනුමෝදන් වේවා, සෝපත් වේවා, අජරාමර නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර රුවන් ෆර්ඩිනැන්ඩෝ මැතිතුමා ඇතුළු මේ පැමිණි හැම දෙනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා. ඒ වගේම විශේෂයෙන් සම්පත් අමරසිංහ මහත්මයාගේ ඒ මැතිණිය ඇතුළු ඥාතීන්ටත් සෙත් වේවා, ආශිර්වාද වේවා. හැම දෙනාටම නිදුක් නිරෝගී භව ලැබේවා, කෙලවර නිවනින් සැනසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහතුනේ බෞද්ධ රූපවාහිනිය ඔබේ හිතසුව පිණිස බාහිර පටිගත කිරීමක් ලෙස කළුතර බෝ සමිඳුන් අභියස සිටගෙන එන්නට යෙදුණු උතුම් දායකත්ව සද්ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජනීය අගලකඩ සිරි සුමන ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවර රජයන්නට නිදුක් නිරෝගී චිරජීවනය සුවසම්පන්නිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දවසේදී බෞද්ධ රූපවාහිනිය කළුතර බෝ සමිඳුන් අභියස සිට ඔබ වෙත බාහිර පටිගත කිරීමක් ලෙසගෙන උතුම් සද්ධර්මානුශාසනාව මෙලෙසින් නිමවට පත් කරනවා. සැමට කළුතර බෝ සමිඳු සරණයි.